උඟ දවසක් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා මේ අවස්ථාවට මම හිතන්නේ ඒක සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වපු කීප දෙනෙක්ම හිටියා මේ ලංකාවේ අපේ සහෝදර සහෝදරයෝ ඇරුණාම එතෙර දැන් ජූඩි සහෝදරිය වගේ අය ධර්මබන්දු මහත්මයා වගේ අය ඒ වගේම තවත් විශාල පිරිසක්. ඉතින් ඒ හැමෝගෙම වුමනාව තිබුණා මට මෙසේජ් කරලා අහනවා අයියේ කවද්ද මේ අනුර සහෝදරයත් එක්ක සාකච්ඡාව කරන්න කියලා. ඉතින් පොඩි කරදරයක් වගේ වෙලා තිබුණා ඒක. ඉතින් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඒගොල්ලන්ගේ පක්ෂයේ වැඩ කටයුතු තවත් බොහෝ දේවල් නිසා මේ අවස්ථාව මේ වෙනකන් අපිට බලන් ඉන්න උනා. හොඳයි. එහෙනම් අපි ආදරෙන් පිළිගන්නවා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඒ වගේම ජන බලවේගයේ ප්‍රධානියා. ඔබට බොහොම ස්තුතියි අපිට මේ සාකච්ඡාව ලබා දුන්නට. බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දුන්නට. ඔව්. මම මේ සුනිල් හඳුනෙත්ති සහෝදරයත් එක්ක මෙතනම සාකච්ඡාව කරද්දිත් ඒ කතාව ඇහුවා මුලින්ම. ඒ කියන්නේ ඇයි ජනතා විමුක්ති පෙරමුණට මේ තරම් කැමැත්තක් රටේ තියෙන අතරම මේ ඡන්දේ වැටෙන්නේ නැතුව මෙච්චර ප්‍රමාද වුණේ මේ වෙනකම්. දැන් නම් අපිට හොඳටම විශ්වාසයි ඡන්දේ වැටෙනවා කියලා. හැබැයි මොකද්ද මෙච්චර කල් ඇදෙන්න හේතුව? කරුණු කීපයක්. එකක් තමයි අපි ඡන්දේ පිළිබඳ මොන අර්ථකථන දුන්නත් අවසානයේදී ඡන්දදායකයා ඡන්ද පොලට යන්නේ ඇයි? ඒක වැදගත්. ඒ මොකද ඡන්ද ව්‍යාපාරය ඇතුලේ ඡන්ද ව්‍යාපාරය නැති කාලේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ ප්‍රසාදයෙන් කැමැත්තෙන් කතා කරන බොහෝ අය තින්නේ. හැබැයි ඒ ප්‍රසාදයේ කැමැත්ත ඒ ආකාරයටම ඡන්දයක් බවට පරිවර්තන වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ අය ඡන්දෙන් පස්සේ අපෙන් අහනවා සොදර අපි ඊට වඩා බලාපොරොත්තු වුණා. සමහරට එයා ඡන්දෙ දීලත් නැහැ හොඳේ. හරිද? ඒ කියන්නේ ඡන්දෙ නොදෙන කෙනත් අපෙන් අහනවා ඉතින් අපි ඊට වඩා අපේක්ෂා කරන්නේ. හැබැයි මම හිතන්නේ වෙන කිසිදු පක්ෂයකට ඡන්දෙ දීලා තව පක්ෂයකින් අහයි කියලා අපි ඊට වඩා බලාපොරොත්තු වුණා කියලා. කියන අපිට ඡන්දෙ නොදෙන කෙනාගෙත් අපේ ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නෙකින් කියන්නේ. නමුත් ඇයි එයා ඡන්දෙ නොදෙන්නේ? ප්‍රධානම හේතුව තමයි අපිට ඡන්දෙ පිළිබඳ විවිධ දේශපාලන අර්ථකථන අපි හඳුන්වලා දුන්නත් අවසානයේදී ඡන්දය කියලා කියන්නේ ජනතාව ඡන්ද පොලට යන්නේ ආණ්ඩුවක් හදන්න. අපි ආණ්ඩුවක් හදන බව පේන්නේ නැත්නම් අපි මැතිවරණ ව්‍යාපාරය තුලේ අපේ ක්‍රියාමාර්ගය තුලේ අපි ආණ්ඩුවක් හදන සංඥා මේ සැරේ ජයපිටත් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියන මනෝභාවයක් ජනතාව තුළ ගොඩනැගිලා නැත්නම් ඔවුන් කල්පනා කරනවා අර කඳවුරු දෙක දිහා බලලා ඔවුන් ඉන්න ස්ථානයන් අනුව අඩු නපුර වැඩි නපුර කියලා තෝරගෙන ඡන්දපොලට යනවා. ඒ නිසා ඇත්තටම අවසානයේදී වෙන දේ තමයි අපි ඡන්දයට අදාළ නැතුව යනවා. මොකද අපි ආණ්ඩුවක් හදන්නේ නැහැනේ. පුරවැසියා ඡන්දපොලට යන ආණ්ඩුවක් හදන්න. ඡන්දේ අවසන් වෙනකොට සාමාන්‍යයෙන් ඔබ දකින්න ඡන්දේ අවසන් වෙනකොට එදා පත්‍රයේ ප්‍රධාන ශීර්ෂ පාඨ මොනවද? කවුද ආණ්ඩුව හදන්නේ? කියන්නේ ඡන්දේ අවසානයේට ඉලක්ක සාගත වෙනවා. ආණ්ඩුව පිහිටවන්නේ කවුද කියන සාධකයට. ඒත් අපි ආණ්ඩුව පිහිටන බව පේන්නේ නැත්නම් අපි ඡන්දයට අදාළ නොවී යනවා. මොකද්ද මේ පේන්නේ නැති වෙන්න හේතුව උනේ? එකක් තමයි පෞගේ කාලේ පුරාවට මේගොල්ලෝ සමත් වුණා ඒගොල්ලෝ ප්‍රධාන බල කඳවුරු දෙකක් හැටියට පෙන්වන්න. එකම කඳවුරක්. උදාහරණයකට ගත්තොත් 1994 අපි දැන් පෞගේ අවුරුදු 30ක වාසන්න මැතිවරණ අපි සංසන්දනක බැලුවොත් 94 ප්‍රධාන වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළව හැරීම අවුරුදු 17ක සාපේ 99 මැතිවරණදී ප්‍රධාන වෙන්නේ අවසන්දි චන්ද්‍රිකා ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරය 2005 දී ප්‍රධාන වෙන්නේ යුද්ධය. එතකොට රනිල් වික්‍රමසිංහ සාමගි උසුම වෙනුවෙන් පෙනී හිටනවා. මහින්ද යුද්ධ ගැන කිව්වේ නැතත් අපි කිව්වා. ඒ වෙනුවෙන් නේ. ඒතර ඒක ප්‍රධාන වුණා. 2010 දෙන්නම අපේක්ෂක වෙන්නේ මොකක් නිසාද? යුද්ධ ජයග්‍රහණය කරනකොට අවසන් කරනකොට හිටපු ජනාධිපතිවරයා යුද්ධය අවසන් කරනකොට හිටපු හමුදාපතිවරයා 2015 දී ප්‍රජාතන්ත්‍රවාදී 2019 දී ජාතික ආරක්ෂාව ඒ නිසා ඒත් අද ජනතාව ආණ්ඩුව පළවා හරින්න ඕන කියලා කල්පනා කරන්නේ ආර්ථිකය අද රට කඩා වැටෙනවා රට පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා රටේ දුවදරුවන්ට අනාගතයක් නැහැ කියලා සාකච්ඡාව ගොඩනැගෙන්නේ මොකක් එකද ආර්ථිකයත් එක්ක හැබැයි ජනතාව පසුගිය දශක ගණනාවක් තිස්සේ ආණ්ඩු මාරු කරේ ඔවුන් විසින්ම නිර්මාණය කළ ප්‍රශ්න මත. ඒ කියන්නේ දැන් බලනකොට ඒවා ඇත්ත ප්‍රශ්නත් නෙමෙයි ඒවා හදපුවා.
ඒගොල්ලොන්ට ආර්ථික ප්‍රශ්නයේදී කඳවුරු දෙකක් වෙන්න බෑ. ආර්ථික ප්‍රශ්නයේදී මේ ආර්ථික අර්බුදයට හේතු වෙන නාස්තිය දෙපාර්ශ්වම එකයි. මේ ආර්ථික ප්‍රශ්නයට හේතු වෙන දූෂණය දෙපාර්ශ්වම එකයි. මේ ආර්ථික අර්බුදයට හේතු වෙන අකාර්යක්ෂමතාවය දෙපාර්ශ්වම එකයි. මේ ආර්ථික අර්බුදයට හේතු ආර්ථික උපාය මාර්ගය දෙපාර්ශ්වම එකයි. ඒ නිසා දේශපාලනයේ වැදගත්ම දේ ආර්ථිකයන් සමාන වුණාට ඔවුන් විසින් නිර්මාණය කළ ලද කඳවුරු දෙකක් ඇති කරනවා. මා හිතනවා මෙවර ඇති වී තිබෙන විශේෂිතම ලංකා ඉතිහාසයේ දශක ගණනාවකට පසුව ප්‍රමුඛ ප්‍රශ්න ආර්ථිකය බවට පත් වී තිබෙනවා. හැමදාම මා හිතනවා දේශපාලකයන්ට පැවරෙන්නේ කුමක්ද? ආණ්ඩුවකට පැවරෙන්නේ ජනතාවගේ ලෞකික ජීවිතය සැපවත් කිරීම. මේක දේශපාලන කාර්යභාරය. ඒ වැදගත්ම දේ තමයි ආර්ථිකය. ඒ නිසා මා හිතනවා දැන් අපි ප්‍රශ්න කරමු. ඔයගොල්ලෝ ආර්ථිකය හදන්නේ කොහොමද? අපි ආර්ථිකය හදන්නේ කොහොමද? ඔයගොල්ලෝ ආර්ථිකයට කරපු විනාශය මොකද? අපි හිටියනම් බේරගන්නේ කොහොමද? ඔව්. ඒ නිසා මා හිතනවා දැන් තමයි අපේ රටේ නිවැරදි දේශපාලන කඳවුරු සහ බෙදීම ඇති කළ හැකි වන්නේ. ඔව් අපි මේ ආර්ථික කාරණයට එනවා වෙනමම එනවා. එතකොට මම හිතන්නේ මෙතන අපි කන්ක්ලූෂන් එකක් ඒ කියන්නේ අවසාන නිගමනයක් විදිහට ගත්තොත් දැන් ඔබගේ පක්ෂයෙන්ම ගියපු විමල් වීරවංශ සහෝදරයාට මේ පාර කියන්න දෙයක් නැහැ කියන එක තමයි අවසාන නිගමනය මම හිතන්නේ. ඒක තමයි ඒ කියන්නේ ඒ පැත්ත ඔක්කොම හිස් වුණා. ඒ කියන්නේ ඒ සටන් පාට සියල්ල හිස් වුණා. ඒ කියන්නේ දැන් මොකක් වුණත් මේක කෙලවරක් එන්න ඕනනේ. ඔව්. ඒ කියන්නේ හැම වෙලාවම සමාජයට මැතිවරණක ආසන්නේ ඔවුන් විසින් බූතෙක් හදනවා. හැබැයි ජනතාවත් දශක ගණනාවක් ඒ භූතය තමයි තමන්ගේ ප්‍රධාන ප්‍රශ්නය. ඒ භූතය පළවැ හැරීම තමයි ප්‍රමුඛ කාර්යය. ඒ භූතය පළවැ හැරීමකින් තොරව රටේ ආරක්ෂාවත් අවුරු වෙන්නේ නැහැ වගේ සාධක ගොඩනගනවා. හැබැයි ජනතාවත් දැන් කල්පනා කරනවා ඔවුන් අපි රැවටීමට භාජනය කරා කියන එක. ඒ නිසා මට දැන් සමහර හම්බෙන අය කියන සහෝදරයා දැන් නම් හොඳයි. ඕගොල්ලෝ ගැන කතා කරනවා. ඕගොල්ලන්ට හොඳ ප්‍රසාදයක් තිබෙනවා. හැබැයි මේගොල්ලෝ අන්තිම වෙලාවේ මොනවා හරි කරයිද දන්නේ නැහැ. ඔව්. ඒ සැකේ තියෙන මොකද? ඔව්. ඒගොල්ලෝ විසින් මොකක් හරි ප්‍රශ්නයක් ක්‍රියේට් කරලා නිර්මාණය කරලා සමාජගත කරන්න පුළුවන් වේවි කියන සැකයක් සමාජයේ තියෙනවා. ඒ වුණාට අපිට හිතෙන දේ තමයි ඒ අවස්ථාව බිඳුවයි. අවසන්. ඒකනේ දැන් පුරවැසියා දැම්ම මහනෝනේ අපි. ඔව්. සහෝදර මොන වුණත් මේගොල්ලෝ අන්තිම වෙලාව මොනවා හරි කරන්න පුළුවන්. ඔව්. මම කියන්නේ එහෙම අහන එකම තමයි දියුණුව. කියන්නේ පුරවැසියා දැන් අවබෝධයෙන් ඉන්නවා එහෙම එකක් කරන්න පුළුවන්. ඒතර එහෙම එකක් කරන්න පුළුවන් කියලා අවබෝධයෙන් මිදීම එවැනි එහෙක තියෙන බලංගුතාවය නැතුව යනවා. අනිත් එක තමයි මේ දැන් ප්‍රකටවම නිකන් එළිය පේන්න නැති වුණාට අහනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ JVP එක හරි. JVP එක හොඳයි. හරි. JVP එකට අපි ඡන්දෙත් දෙමුකෝ. ඒ වුණාට ඒගොල්ලන්ට කරන්න පුළුවන්ද? මෙන්න මේක. දැන් මේක ඔප්පු වෙනවා අර දැන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය එයාම කියලා තියෙනවා එයා එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා. හැබැයි එතන මොකද්ද ප්‍රකාශය මේ චන්ද්‍රිකා කිව්වයි කියලා අපි මම ඒගොල්ලන්ට අවස්ථාවක් දුන්නා. ඒගොල්ලෝ බොරු ප්‍රශ්නයක් ඇදගෙන ආණ්ඩුවෙන් ගියා ඒගොල්ලන්ට ඇමතිකම් කරන්න බැරි හින්දා. මේක බොරු ප්‍රකාශයක්. හැබැයි මේ ප්‍රකාශය මේ විදිහට එන්නත් හේතුව තමයි ඔය අපි කියාපු එක. ඒ කියන්නේ JVP එකට පුළුවන්ද ආණ්ඩුවක් කරන්න? ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවද? විභාවතාවක් තියෙනවද? පොටෙන්ෂල්ස් තියෙනවද කියලා. මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ? ඇත්තට දැන් ඔය 2005 ආණ්ඩුව බැලුවොත් මම හිතන්නේ මම තමයි කීටපු ලාබාලම අමාත්‍යවරයා සහ විශාලම අමාත්‍ය ධූරය. මා සතුව රාජ්‍ය ආයතන 32ක් තිබුණා. කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත්. ඒ කියන්නේ අපි හිතනවා අපේ රට ගොඩනංවන්නම් ඊටමත් විද්‍යානුකූල අමාත්‍යංශ බෙදීමකට එන්න ඕන. කුසිකර්මාන්තේ පවතින්නේ නැහැ ඉඩම් නැතුව. කුසිකර්මාන්තේ පවතින්නේ නැහැ වාරි මාර්ග නැතුව. කුසිකර්මාන්තේම තමයි පස් සම්පත් ක්ෂේත්‍රය සඳහා පවතින්නේ. ඒක කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පස් සම්පත්. ඒතර මා හිතනවා ඒ අමාත්‍යංශ හිටපු විශාලතම අමාත්‍ය ධූරය තමයි මා දරුවේ. ඒ වගේම ඊට පසුව සාමාන්‍යයෙන් ඒ අමාත්‍ය ධූරයට മന്ത്രി ධූර ඇමති ධූර 11ක් නිර්මාණය කරපු අවස්ථා තිබුණා. අවම 5ක්වත් තියෙනවා. හරිද? ඔව්. ඒක අදක්ෂ කවුද? තනි කෙනෙක් අමාත්‍ය ධූර 5ක් සමහර විට 9ක් 11ක් තිබුණු ආයතන එක අමාත්‍යවරයෙක් හැටියට අපි පාලනය කරා. ඒ විතරක් නෙවෙයි. එතකොට මා දන්නවා ලංකාවේ 1953 වගේ තමයි සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආරම්භ කරේ. සංඛ්‍යා දත්ත අපි වාර්තා කරන්න පටන් ගත්තේ දෙපාර්තමේන්තුවක හැටියට. 2005 තමයි ලංකාවේ වැඩිම VS යන ගෙන පුළුවන්. කඩාවැටුණු ආයතන අපි ගොඩනගන්න සමත් වුණා.
මා මේ කියන්නේ අපි තනි පුද්ගලයන් හැටියට මාර පොරවල් නෙවෙයි. හැබැයි අපි සමත් වෙන්න ඕනකම තිබුණා ඒ විෂයන් පිළිබඳ අවබෝධය, ඒ විෂයන් සංවිධානාත්මක මෙහෙවීම සඳහා සැකස්මක් හදන්න ඕන. මා උදාහරණයකට ඔබට කිව්වොත් ඒ වෙලාවේ අපේ ලක්පොහොර ආයතනය මෙහෙවුණු ලැබුවේ එලිෆන්ට් හවුස් ආයතනයේ මාකටිං මැනේජර් මේල් කියලා මහත්මයෙක්. ඒතර ඔහුව මා දකින්නේ ඔහුට පත්වීම දින දවසේ. මා දන්නවා ඔහු මොකද ලංකා පොහොර ආයතන තිබෙන්නේ මේ ව්‍යාපාර කටයුත්තක්. ඒ ව්‍යාපාරයේ පිළිබඳ නිපුණතාවයක් තියෙන කෙනෙක් එතෙන්ට ගේන්න ඕන. මම ඕන් ගෙනාව. ඊළඟ ඔබ ගවුත් අපිට තිබ්බ ජල සම්පත් මණ්ඩලය. ඒ කියන්නේ ජල සම්පත් ප්‍රවාහන මණ්ඩලය නෙවෙයි. අපේ රටේ භූගර්භ ජලය පිළිබඳව පරීක්ෂා කරන ආයතනය. ඒක මාසොතු තිබුණේ. ඒකේ ප්‍රධානී බවට පත් වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ දෙපාර්තමේන්තුවේ හිටපු මහාචාර්යවරයා. ඒතර ඔහු මාමුණ ගෙහෙන්නේ පත්වීම දෙන වෙලාවෙදී. මිල්කෝ ආයතනයේ දීර්ඝ කාලයක් ඒ පිළිබඳව පරිශන කරපු නිබන්ධන පත්‍රිකා ඉදිරිපත් කරපු මහත්මයෙක් තමයි එහි සභාපති ධූරයටපත් වෙන්නේ. කුසි රක්ෂණ මණ්ඩලය මෙහෙවන්නේ පේරාදෙණිය කුසි විද්‍යාපීඨයේ ඒ පිළිබඳව කුසි ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් තිබුණු ආර්යදාස කියන මහත්මයා. ඒතර අපි සමත් වුණා මේ ආයතන නියමිත කණ්ඩායමට බාර දෙන්න. මගේ කාර්යභාරය වුණේ මොකක්ද? ඔවුන් මෙහෙවීම, පසුවිපරම් කිරීම, ඔවුන්ව දෛනිකව මේ මාසිකව ඒ සංඛ්‍යා දත්ත තත්ත්වයන් පිළිබඳව වාර්තා කැඳවමින් සමාලෝචනය කරමින් ඉදිරියට ගෙන යාම. ඒක තමයි අමාත්‍යවරයා කාර්යභාරය. හැබැයි අද එහෙම නෙවෙයි. අද මොකද අමාත්‍යවරු කරන්නේ? දැන් කුසිකර්ම අමාත්‍ය ධූරෙම ගත්තාමනේ. ලේකම්වරුම කී දෙනෙක් අයින් වෙනවද? ඒත් මේගොල්ලන්ට ආණ්ඩු කරන්න පුළුවන්. ඒ නිසා අපි එක සහතිකයක් දෙන්න මේ රටේ ජනතාවට. මෙතෙක් මේ රට පාලනය කරපු හැමෝටම වඩා හොඳ නායකත්වයක් අපිට දෙන්න පුළුවන් මේ රට පාලනය කරන්න. මෙතෙක් මේ රට පාලනය කරන හැමෝටම වඩා හොඳ කැබිනට් මණ්ඩලයක් අපිට හදන්න පුළුවන්. ඒ දැඩි විශ්වාසය අපිට තියෙනවා. හැබැයි පුරවැසියන් හැම වෙලාවෙම අලුත් දෙයක් අත්දැක බලන්න බයයි. ඒක මිනිස් ලක්ෂණයක්. අලුත් දෙයට බයයි. දැන් ඔයගොල්ලෝ දන්නවා රවි කරුණානායක මුදල් අමාත්‍ය ධූරයේ වාඩි වෙනකොටම මොකද වෙන්නේ කියන්නේ දන්නවනේ. ඔව්. හරිද? ඒක ටික අලුත් දෙයක් නෙවෙයි. ප්‍රාවඩ වලට මෙහෙම කරයිද, බැඳුම් කරේ මොනවා කරයිද, බැංකු පද්ධතිය මොනවා කරයි ඒව දන්නවා. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරේ බාර ගන්න මොකද්ද කියන්නේ? ඒකත් ඉවරයි. ඒ කියන්නේ එන්නෙම මේ වැඩේට. ඒ වැඩේට. ඉතින් ඒවා දන්නවා. හැබැයි දන්නවොත් ඒගොල්ලෝ ආණ්ඩු කරලා දිනවනේ. එනිසා මේ පුරවැසියෝ නොදැන දෙනවමත් නෙවෙයි. ඒගොල්ලෝ අමාත්‍ය ධූර හොබවන්නේ කොහොමද කියන එක දන්නවා. දැනගෙන හැබැයි උන් දන්නවා උන් ආණ්ඩු කරලා තියෙනවනේ. අපි දිහා බලන්නේ අලුත් ව්‍යාපාරයක්. ඒකද මේ අලුත් වෙනසට පුරවැසියන්ගේ බයක් තිබෙනවා. මා දන්නවා ඒක. ඒ නිසා මා කියන්නේ පුරවැසියන්ට මේ මිනිස් ශිෂ්ටාචාරය මේ තරම් ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ අලුත් දෙයට නොබියව වෙනස් කරන්න සමත් වුණු ඒ පිළිබඳ මැදිහත් වුණු පුරවැසියන්ගේ මිසක්කා තියෙන තත්වයට නේද? තියෙන තත්වයේ තැම්පත් වෙමින් ඒ තත්වයට එක ජීවත් වෙච්ච මිනිස්සුනේ මේ ලෝකේ පරිවර්තන කරලා තිබෙනවා. ඒ නිසා අපේ රටට මම දැක්ක කාදින උන්වහන්සේකෝ අපේ රටට අවශ්‍යයි විප්ලවීය පරිවර්තනයක් කියලා. අන්නේ පරිවර්තනය අත්පත් කරගත හැකි වන්නේ අලුත් දෙයට නොබියන මිනිස්සුන්ගේ විතරයි. ඔව් අපි දැන් අර ආපහු මතක් කරනවා මේ හිටපු ජනාධිපතිනිය එවැනි ප්‍රකාශයක් කරලා නැහැ. ඒක බොරුවක්. අපි ඒ කතාව ඒ බොරු කතාව අපි ගත්තේ හේතුව ඒකට උත්තරයක් දෙන්න ඕන හින්දා. මොකද කාගේ හරි ඔළුවේ ඕක තියෙන හින්දානේ ඒක එළියට එන්නේ. ඔව් මම දැක්ක සමහර අවස්ථාව කියනවා. ඒක 2005 ඒගොල්ලෝ ගියා බැරි හින්දා දාලා ආවා. ඇත්තට වැරදි. ඒකත් මම චුට්ටක් කිව්වොත් 2000 ඒ කියන්නේ අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දියත් කරමින් තිබුණු සාම ගිවිසුමේ ක්‍රියාවලියට අපි විරුද්ධයි. ඒක අඩුම තරමේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇතුළේවත් සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. මට මතකයි ඒ ගිවිසුම අත්සන් කරන පෙබරවාරි මාසේ 21 වගේ දිනයක එදා උදේ පාර්ලිමේන්තුවේදී අපි විසින් අහනවා මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්න බෑ ඇත්තද කියලා. ඒක සභානායක විජිමු ලොකු බණ්ඩාර. විජිමු ලොකු බණ්ඩාර ප්‍රකාශ කරනවා එවැනි ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. අත්සන් කරනවා නම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බව. එතකොට අත්සන් කරනවා ගිවිසුම. ඒ කියන්නේ සභානායකවරයා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ ගිවිසුම අත්සන් කරන වෙලාවේදී. ඒ විතරක් නෙවෙයි ඒ ගිවිසුමත් ඒ ගිවිසුමෙන් එහා ගියපු දේශපාලන ධාරාවත් අපි හිතනවා අපේ රට අපේ මව්බිම විශාල අනතුරකට මුහුණ දෙන බව. අපි කල්පනා කරේ ඒක පරාද කරන්න. ඒක පරාද කිරීම නිසා අපි ගොඩක් දේවල් කරා. මහනුවර ඉඳන් කොළඹට පාගමන් ආවා, ගාල්ල ඉඳන් කොළඹට ආවා. විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනිච්චා. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිදු උද්ඝෝෂණයකට ඇහුම්කන් නොදී තමන්ගේ හිතුවක්කාරී තනි මතය ඉදිරියට ගෙන ගිහපු නායකයෙක්. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මේ කමන පරාජයටපත් කළ හැකි වන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරාජයටපත් කිරීමෙන් විතරක්මයි. අපි තීරණය කරන පරාද කරන්න.
හැබැයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පළවා හරින්න බෑ අපිට විතරක් තනියම. අන්න ඒ වෙනුවෙන් තමයි අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක ආණ්ඩුවකට යන්නේ. එහෙම නැතුව චන්ද්‍රිකත් එක්ක එකතුලා රට හදන්න නම් නෙවෙයි. හරිද? අපි යන අර අනතුර පරාජයට පත් කරේ වෙලාවේ විධායක ජනාධිපතිවරයාට තිබුණා. ඒ පාර්ලිමේන්තු විසිරු හැරීම් බලය ඇය ගාව තිබුණා. නිසා ඇය හරහාම පමණයි ඒ ආණ්ඩුව පළව හැරීමට හැකියාව තිබුණා. අපි ඒ සන්ධානයකට ඇතුල් වෙන අපි සන්ධාන ආණ්ඩුවේ ඉන්න අතිරේක වශයෙන් අපි අමාත්‍ය දුර සහ නියෝජ්‍ය අමාත්‍ය දුර හතරක් උබවනවා. අපි බාරගත්තු දුර ගැලුවොත් ඔබ දන්නවා. කුසිකර්ම ඉඩම් වාරි මාර්ග පස්සමත් අමාත්‍යාංශය, ඊළඟට දීවර අමාත්‍යාංශය, ඊළඟට කුඩා කර්මාන්ත අමාත්‍යාංශය, ඊළඟට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය. කියන්නේ මේ රටේ නිෂ්පාදන ඉදිරියට ගේන්නත් මේ රටේ මිනිසුන්ගේ අධ්‍යාත්මික ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන දේශපාලනය තමයි අපි තෝරාගත්තේ ඒකෙදි. නමුත් නැවත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදී සුනාමි සහන මණ්ඩලයේ ලෙසින් සුනාමි අවසන් වුණාට පසු උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා සුනාමි සහන මණ්ඩලයක් යෝජනා කරා. ඒක අරපන්නීම එකක්. අපි ඒක පරාජය කරන්න තීරණය කරා. හැබැයි ඒක පරාජය කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ ගමන පරාජය කරන්න සිද්ධ වුණේ ආණ්ඩුවට ගිහිල්ලා. චන්ද්‍රිකාගේ ගමන පරාජය කරන්න ඕනේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා. එහෙම නැතුව අමාත්‍ය ධූර පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රට මුහුණ දීපු තීරණාත්මක සාධකයක් තිබුණා. අපේ රට බෙදා මිමි අනතුරට යමින් තිබුණා. ඒ අනතුර පරාජයට පත් කිරීම වෙනුවෙන් එක වෙලාවක් අපි ආණ්ඩුවට යනවා. ඒ අනතුරම පරාජය කරන්න අපි තව වෙලාවකදී ආණ්ඩුවෙන් එළියට එනවා. ඒක තමයි ඇත්ත ඉතිහාසය. ඔව් දැන් ඒකම අහන්නේ නැතුව මගහැරලා යන්න බැරි කාරණේ තමයි ඒ විදිහට එකෙක් ප්‍රධාන පාර්ශවය එක්ක එකාසු වෙන්නේ නැතුව ඒ කියන්නේ අපි හිතමු මේ ප්‍රශ්න තිබුණා තමයි මේ ප්‍රශ්න වැදගත්. නමුත් එකාසු වෙන්නේ නැතුව ඔබ කියන්නේ ස්වාධීනව පක්ෂය කොට නැගුවා නම් මීට කලින් මේ අවස්ථාව උදා වෙනවද? එහෙම නැත්නම් දයෝපගතව මෙතනදීමද මේ අවස්ථාව උදා වෙන්නේ? අපි ආපහුරලා බැලුවොත් ඒක නිකන් අපි එදා තත්ත්වයට යන්නේ නැතුව අපි ආපහුරලා බැලුවොත් ඒ තීන්දුව දේශපාලනික අපිට අවාසි කරලා තියෙනවා. පක්ෂයට අවාසි. ඔව්. පක්ෂය පිළිබඳ අඳුරු චිත්‍රයක් හැදුනා. පැහැදිලි තමයි ඇතුළේ අයම චෝදනාත් කරා. ඔව්. පැහැදිලි නෑනේ. ඔව්. දැන් 2004ට කලින් ජයිපේ කිව්වා මේකට අනන්‍යතාවය, ඒකට වැඩපිළිවෙලක් තියෙන වෙනම වූ දේශපාලන ව්‍යාපාරය. හැබැයි 2004 මේ තීන්දුවෙන් පස්සේ අපේ අනන්‍යතාවය යම් ප්‍රමාණයකට බොඳ වුණා. එනිසා අපේ පක්ෂ පිළිබඳ දුර්වර්ණයක් ඇති වෙලා තිබෙනවා. පැහැදිලි නෑ. මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? තව කාත් හරි එකතු වෙයිද? තව කාගේ හරි කරටත් දාගනිද? ඊළඟ ඡන්දෙදි කාටද එකතු වෙන්නේ වගේ දුර්වර්ණ චිත්‍රයක් අපි කරේ හැදිලා තිනවා. දේශපාලනික ගත්තොත් අපිට ඒක අවාසි. හැබැයි අපි රට පැත්තෙන් බැලුවොත් අපි හිතනවා ඒක ඒ වෙලාවේ අපි ඉටු කළ යුතු කාර්යභාරයක් කියලා. ඒ සමහර දේශපාලන කියන්නේ එහෙම කළේ නැත්තම් මා හිතනවා අපේ රටේ යුද්ධයේ තිබුණේ ලංකාවේ හමුදාවත් LTT සංවිධානයත් අතර. මොකද දෙමළ සහ සිංහල මිනිසුන් අතර මේ යුද්ධය තිබුණේ නැහැ. තිබුණා නම් වැල්ලවත්තේ දෙමළ ජනතාව ජීවත් වෙන්න බෑ. මේ යුද්ධය තිබුණේ සන්නද්ධ ලංකාවේ හමුදාව සහ සන්නද්ධ ව්‍යාපාරයක් අතර. හැබැයි එහෙම නොවුණා නම් මේ යුද්ධයේ ජනතාව අතර යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා. ඒ ඉඩ නිර්මාණය වෙලා තිබුණා. ඒ යුද්ධයේ ජනතාව අතර යුද්ධයක් බවට පරිවර්තන වුත් අද ඔබ අප කතා කරන රට නෙමෙයි අපි ඉදිරියේ තිබෙන්නේ. ඔබ දන්න 1947 මහා භාරතයේ හින්දු ඉන්දියාවක් සහ මුස්ලිම් පාකිස්තානයක් ඇතුළු. දැන් අවුරුදු 47 ඉඳන් දැන් ගත්තොත් 71යි නේද 74ක් වගේ ගත වෙලා තිබෙනවා. මේ අවුරුදු 74ක් ගත වෙලා අද කාශ්මීරයේ යුද්ධ ගැටුම්. අද දෙපැත්තට අවි අමෝරාගෙන යුද්ධ ටැංකි පෙළගස්සලා තිබෙනවා. එකට තිබුණු රටක් ජාතිකත්වයක් විසින් බෙදුණා. නේද? එකක් හින්දු ඉන්දියාවක් සහ මුස්ලිම් පාකිස්තානයක් නිර්මාණය වුණා. දශක ගණනාවක් ගිහිලත් අද ඒ රටවල් දෙක අතර සමගිය නිර්මාණය වෙලා නැහැ. මම හිතනවා අපි වෙන අනතුරකට යාම ඉඩක් තිබුණා කියලා අපි පොරොකතනය කරා. ඒ කියන්නේ ඔබට චෝදනා කරන අය සහ ඔබෙන් ගැලවිලා ගිය කණ්ඩායම මම හිතනවා පෙරටුගාමී පක්ෂය නිර්මාණය වෙන්න ප්‍රධාන චෝදනාවක් වුණෙත් ඕකම කියලා මම හිතනවා. ඒගොල්ලෝ කියන ඒ දේශපාලනගත සමහර තීන්දුව පිළිබඳ ඒගොල්ලන්ට විවේචනයක් තිබුණා. අර ඒ කියන්නේ මේ පක්ෂවලට හේතු වීම කියන එක ප්‍රධාන වශයෙන්ම චෝදනාවක්. ඒක සාකච්ඡාවට බඳුන් වුණා. ඒ වගේම අපි තේරුම් ගන්න එක වෙනස් ආකාරයකට. ඒ කියන්නේ අපි 2011-12 කාලේ කියන්නේ ඒ දේශපාලන ව්‍යාපාරවල වෙනස් ප්‍රවණතාවයන් මතුවෙන අවස්ථාවන් තිබෙනවා. ඒ අවස්ථාවන් තමයි දේශපාලන ව්‍යාපාරය පසුබෑමට ලක් වුණාම 2011-12 කියන අපි සැලකිය යුතු ප්‍රමාණයක පසුබෑමට ලක් වෙලා තිබුණා. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයේ පසුබෑම තේරුම් ගන්න බැරි වුණා. ඇයි එහෙම වුනේ? ඒතර එහෙම වුණ එක හරි සරලව කියන්න පුළුවන් මේ සන්දාන වලට යාම. ඊට වඩා අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම වුනේ කියලා තේරුම් ගන්න අසමත් වුණාම ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණාම. ඒ කියන්නේ
පසුබෑමට ඔරොත්තු දීමේ හැකියාව තියෙන්න ඕන. පසුබෑම සිද්ධ වුණේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. පසුබෑමෙන් මිදලා ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙන්න ඕන. ඒව නැති වුනහම විවිධ ප්‍රවණතාවයන් ගොඩ නැගෙනවා. මා හිතනවා ඒ දේශපාලන ව්‍යාපාර ගොඩ නැගීමේ ඒ වෙනි කණ්ඩායම් ගොඩ නැගීමේ ප්‍රධාන මූලය එතන තිබෙනවා. මම හිතනවා ඔබ පක්ෂයේ නායකත්වයට ආවට පස්සේ ඒ ගත වෙච්ච කාලය මම හිතන්නේ හරිම අමාරු කාලයක් පක්ෂය තියාගෙන ඉදිරියට යන්න. ඉතින් මම නෙවෙයි අපේ මධ්‍යම කාර්ය සභාව අපි සහෝදරු ඔක්කොම නිරන්තරයෙන් සාකච්ඡා කරගෙන. ඒ කියන්නේ අන්තිම බිඳුවටම අපි තාමත් අසීරු කාලයක් ගත කළා. අසීරුතම කාලයක් ගත කළා. ඒක මම හිතන්නේ අපේ ඡන්දපදනම අපේ කාඩර්වරුන්ගේ විතරක් නෙවෙයි. දේශපාලනික වශයෙන් සමාජයේ අපි කෙරෙහි තිබුණු දෝෂාරෝපණය. ඒක ප්‍රබලයි. දැන් අපිට ඡන්ද අඩු වෙන්න පුළුවන් සංවිධාන යන්ත්‍ර බිඳවට ඒවා ගොඩ ගන්න පුළුවන්. හැබැයි සමාජයේ අපිට යම් විවේචනාත්මක අපි දිහා නිකන් කුණු චිත්‍රයක් ලෙස දකින මනෝභාවිකුත් නිර්මාණය වෙලා තිබුණා. ඒක තමයි දේශපාලන ව්‍යාපාර තියෙන අසීරුතුම අවස්ථාව. කියන්නේ ඩීල් තියනවා කියලා. අන්න ඒකයි. ඒක බරපතල විදිහට ඒවා ඒ මඩපාරවල් මං හිතන්නේ සාර්ථකව එල්ල වුණා. ප්‍රබලයි. ඉතින් මම හිතනවා ඒක තමයි අපි මුහුණු තිබු අසීරුතාවයම. අරව නෙවෙයි. ඒ ඡන්ද අඩු වැඩි වෙනවා ඒවා සරලයි. ඒවා ලොකුවට මගේ කැසල් කියලා බාජන කරන දේශපාලන ව්‍යාපාර. මේ වෙනස් කරන්න පුළුවන්. හැබැයි ප්‍රධාන එක තමයි සමාජයේ ඒ දේශපාලන ව්‍යාපාරයෙන් තේරුම් ගැනීමට අසමත් වීම හා සමාජය තුළ ඒ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ යම් අයහපත් වැරදි දෝෂාරෝපණ සහිත සිතුවිල්ලක් ගොඩ නැගී තිබෙන දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය ඒ අවධිය අපි පහු කරා ටිකක් අසීරුයි. අසුරෙන් අනිත් එක තමයි දිගින් දිගටම ඔය චෝදනාව කරනවා. ඒ කියන්නේ 71 සහ 89 ගැන මිනිසුන්ව මැරුවා, ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා, බස් පිච්චුවා, එතකොට මලමිනියක් ගෙනියන්න දුන්නේ දනිස්සෙන් උඩට උස්සලා ඔන්න ඔය චෝදනා ටික මං හිතන්නේ පට්ට ගැහුවා පුළුවන් තරම්. දැන් අපිට පේනවා අනේ මේ විරුද්ධවාදීන්ගේ කටින් මේක අඩු ගානේ එන්නේවත් නෑ දැන්. ඒ කියන්නේ ඒගොල්ලොත් දන්නවා ඒක දැන් සැලකිය යුතු මට්ටමකට පල්ලම් බහැලා ඒකේ කිසිම වළංගුතාවයක් නෑ කියලා. මම මේක ඔප්පු කරන්න කාරණාවක් කියනවා. ඒ කියන්නේ ධර්මබන්දු මහත්මයා මම කලිනුත් නම කිව්වා. ඔහු ඕස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු 80 ගාණක් වයස ඇති ගුරුවරයෙක්. තාම ගෞරවනීය පුද්ගලයෙක් ලංකාවේ හිටපු. එතකොට ඔහු මට කිව්වා JVP එක මගේ අයියව මැරුවා 89 දී. එතකොට මට මතක නෑ 89 හෝ 71 වෙන්න ඕනේ දෙකෙන් එකක්. එතකොට ඔහු කියනවා අපි පුදුම තරහකින් මේ මිනිසුත් එක්ක හිටියේ. නමුත් දැන් අපිට ඒ තරහ නෑ. අපිට ප්‍රධාන වෙලා තියෙනවා මේ රටේ තත්ත්වය. අනිත් එක තමයි මේ සියලු දේවල් පරිණාමය වෙලා වෙනස් වෙලා එන ලෝකේ මේ පක්ෂයට තවදුරටත් මේක කීමෙන් ඇති ප්‍රයෝජනයක් නෑ. ඔබ මොකද හිතන්නේ මේක ගැන? ඇත්තට මෙහෙමයි දැන් ඒක අවුරුදු 32කට පැරණි ඉතිහාසයක්. ඔව්. ඒතකොට ඒ ඉතිහාසයේ පැන නගුණු ආකාරය එවැනි තත්වයක් ඇති වුණේ ඇයි සිවිල් යුද්ධ තත්වයක් ඇති වුණේ ඇයි කියන එක පිළිබඳව අපි දීර්ඝ පැහැදිලි කිරීම කරලා තිබෙනවා. ඒ කියන්නේ ඒක අපේ තෝරාගත්තු මාවත නෙවෙයි. අපේ අපේක්ෂා කරන මාවත නෙවෙයි. අපේ අභිලාෂය නෙවෙයි. හරි පැහැදිලි. ඒක අපිව මර්ධනය විසින් අපිව තහනම් කිරීම විසින් අපේ සහෝදර අත්අඩංගුවටගෙන ඝාතනය කිරීම විසින් රට මුහුණ දීපු අනතුර විසින් අපි සන්නද්ධ මේ ලෙස දේශපාලන කිරීම ව්‍යාපාරයකට පරිවර්තන වුණා. ඒක කිසිසේත්ම අපේ අභිලාෂය, අපේ කැමැත්ත, අපේ තෝරා ගැනීම නෙවෙයි. හැබැයි මම හැමදාම කියලා තියෙනවා යුද්ධයක්, සිවිල් යුද්ධයක්. යුද්ධයක් කියලා කියන්නේ මාවෝ සේතුන් කියු පරිදිම රාත්‍රී භෝජන සංග්‍රහයක් නෙවෙයි. යුද්ධය කියන්නේ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙනවා. නැත්නම් යුද්ධය කියන්නේ ඒකයි. ඒකේ මිනිස්සත්කම නැතුව යනවා. ඒකේ අපරාධ ගහන වෙනවා. යුද්ධ කියන්නේ විනාශයක් නේ. ඉතින් අපිත් සිවිල් යුද්ධයක එක පාර්ශවකරුවන්. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට අපි අතින් සිදු වී නොවිය යුතු බොහෝ දේ සිදු වී තිබෙනවා. ඒ පිළිබඳව අපිට කම්පනයක් තිබෙනවා. කනගාටුවක් තිබෙනවා. හැබැයි මම අහලා නැහැ ඒ විනාශයේ ප්‍රධානම පූර්ව නියෝජනයන් වන එක්සත් ජාතික පක්ෂ කොතනකවත් ඒ පිළිබඳව කම්පාවට කනගාටුවට පත් වෙනවා. කිසිදු පුරවැසියකින් එක්සත් ජාතික පක්ෂෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. මං කියන්නේ ඒක පැත්තකින් සාධාරණයි. ඔවුන් එහෙම තමයි. හැබැයි මානවවාදී ව්‍යාපාරය පොදු ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් උරුමකම් කරලා දෙන ආදන ව්‍යාපාරය. මේ රටත් මේ රටේ ජනතාවත් මේට වඩා දියුණු සමාජයකට ගෙන යන්න ඕන කියලා කටයුතු කරන ව්‍යාපාරය. අපි අතින් එහෙම දෙයක් සිදු නොවිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයට ඒගොල්ලෝ එහෙම තමයි. ඒක අපිට අපි අතින් සිදු නොවිය යුතුයි.
ඒ නිසා සිදුවෙච්ච සමහර දේ පිළිබඳ අපිට කම්පනයක් අපිට කනගාටුවක් තිබෙනවා. හැබැයි ඒකට අපි ගෙවිය යුතු වන්දිය කුමක්ද? ඒක මම අහන්නේ. ඒකට අපි ගෙවිය යුතු වන්දිය තමයි ඒ දේ නැවත සිදුවීම වළක්වා ගැනීම. ඒ තමයි පූර්වම දේ. නැත්නම් අපිට බදා වැළපෙන්න පුළුවන්, අඬන්න පුළුවන් නේ. මම කියන්නේ තේරුමක් නැහැ. ප්‍රධාන දේ තමයි අපි මේ අවුරුදු 32 කාලය ඇතුළත අපි නිවැරදි වී තිබෙනවා. අපි වඩාත් වැඩියෙන් අපේක්ෂා කරන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය. මේගොල්ලෝ මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන්න හදනකොට අපි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටියද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද ප්‍රජාතාන්ත්‍රීකරණ පිළිබඳ සංශෝධන අපේ මැදිහත් වීම විතරයි ඇවිල්ලා තිබෙන්නේ. 2001 වසරේ 17 වෙනි සංශෝධනය. ඒ රටේ තිබුණු අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණය. ඒතර ඒක පරිවාස ආණ්ඩුවේදී අපේ බලපෑම මත තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වන්නේ. අපි ඒක වෙනුවෙන් පෙනී හිටියේ. ඒ වගේම 19 වෙනි සංශෝධනය. 19 වෙනි සංශෝධනය ඇතිවන්නේ අපේ පූර්ව මැදිහත් වීමක් මත. එසේ නොවන 19 වෙනි සංශෝධනයක් නැහැ. අපි පෙනී හිටියේ තනත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන්. 2018 ඔක්තෝබර් මාසයේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව අපි අපේක්ෂා කරන්නේ හදපාන ජනාධිපතිවරයයි තව කෙනෙක් එකතු වෙලා ආණ්ඩුවක් හදන එක. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව. ඒක පට්ටවට්ටන්න අපි පෙනී හිටියේ. ඒ නිසා අපිට ඕනතරම් පෙන්눔 කරන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී අනතුරට යනකොට අපි පෙනී හිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ. හැබැයි ඒගොල්ලෝ 17 වෙනි සංශෝධනය වෙනුවට 18 වෙනි සංශෝධනය ගෙන්නේ ඒගොල්ලෝ. ප්‍රජාතන්ත්‍රවාදී පටහැනි. 19 වෙනුවට 20 ගෙන්නේ ඒගොල්ලෝ. හඳපානේ ආණ්ඩුව හදන්නේ ඒගොල්ලෝ. මැතිවරණ කොමිසම Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් පුද්ගලයන් දාගන්නේ ඒගොල්ලෝ. ඒ නිසා අදත් ඒගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේශපාලන ව්‍යාපාර. ඔව් මේකේ තව අදහසක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ මට මේක කීප දෙනෙක් කියලා තියෙනවා. ජන බලවේගය කියන නාමකරණය යටතේ මේ සන්දානයක් විදියට ගොඩනැගීමේ ඒ කියන්නේ පිටස්සරව ඉන්න අයට පෙනෙන්නේ නැහැ. ඒකේ ඔබ පක්ෂය හැර ජනතා විමුක්ති පෙරමුණ හැර ප්‍රබල මේ කියන්නේ ප්‍රබල හවුල්කරුවන් ඉන්නවාය කියලා. නමුත් ඔබ ඒකට යන හේතුව හැටියට සාකච්ඡා වෙනවා. අපි අතරත් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන නමේ තියෙන අර අපි කලින් කතා කරපු දෝෂාරෝපණය සහ ඒ රතු පාට කියන කාරණය ඒක අකාමකා ගන්නද මේ නිර්මාණය වුණේ කියලා ඒක යම්කිසි විදිහකට අදහසක් විදිහට තියෙනවා. ඒකමද එහෙම නැත්නම් ඒකට එහා ගිය සමාජ දේශපාලනික කාරණාවක් එතන තියෙනවද? ඔව් ඇත්තට ඒ කියන්නේ සමහර අය කියන මේ ජනතා විමුක්ති පෙරමුණේ අතීතය මකා දැමීම වෙනුවෙන් ජාතික ජනබලවේගය කියන පොරෝණය ඇටෙව්වද? ඔකට මේ සරල කතාව. හැබැයි අද ගත්තොත් පුරවැසියන්ගේ පොදු ජනතාවගේ මේ වෙනස පිළිබඳව අපිව අපේක්ෂා කරන්නේ අපේ අතීතය නිසාම තමයි. ඔව් දැන් ඒකනේ අපි අපේක්ෂා කරන්නේ ජනතා ජාතික ජනබලවේගය කියලා නම කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩාක් එක්කනේ ජවිපෙට දෙන්න ඕන. ජවිපෙ තමයි දැන් එන්න ඕන. ඔව් ඒකයි මම මේ ප්‍රශ්නේ. එහෙමනම් අපිට අතීතයේ අපිට දැන් අතීතයේ තියෙන්නේ අතීතයේ අපේ අත්දැකීම්, අතීතයේ අපේ භාවිතාවම්, අතීතයේ අපි ජනතාවට ප්‍රායෝගිකව පෙන්ලා තියෙන දේ තමයි අපේ උරුමය. ඒක තමයි පුරවැසියන් ඉන්නේ. හැබැයි අපි තමයි අපේක්ෂා කරන්නේ. මේක අපේ වැඩ. අපි තමයි අපේක්ෂා කරන්නේ පක්ෂෙන් එහා යන පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා. ඒක අපි තෝරා ගැනීම. ඇයි? අපි හිතන මේ රට වෙනස් කිරීම සඳහා අවංක පිරිස්, අදූෂිත පිරිස්, කැපකිරීමක් කරන්න පුළුවන් පිරිස් තව බොහෝ අය ඉන්නවා. පක්ෂෙන් එළියෙත් ඉන්නවා. එතන පොඩි ලිබරල් කිරීමක් කරනවද? ඒ කියන්නේ අර JVP කියන ඒ සංයුතිය ටිකක් හැමෝටම සැර වැඩි ඒක දරන්න බැරි හින්දා ටිකක් ලිහිල් තැනක් නිර්මාණය කරා ඇත්තගත්තොත් එහෙමයි. ඒ කියන්නේ අපේ පක්ෂයේ කාඩර් එක පක්ෂයෙන් මෙහෙවීම ටිකක් දුෂ්කර වැඩක්. ඒක සරල නැහැ. ඒ කියන්නේ මේ ඊටමත් පරිභෝජනවාදී ආර්ථිකයක් තියෙන තැනක තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ හබාගෙන යන තැනක මේ පොදු ව්‍යායාම වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් තමන්ගේ මුළු අරමුණම කේන්ද්‍ර කරගන්න දේශපාලනය කිරීම අසීරු වැඩක්. UNP කාර්යයක් වෙනවට වැඩිය පොහොට්ටු කාර්යයක් වෙනවට වැඩිය ගොඩක් අමාරු JVP කාර්යයක් අමාරු වැඩක්. හැබැයි අපිට ඒ කාඩ් එක ඒ ශක්තිය අපි තියාගන්න ගමන් ඒ කාඩර් එකේ තේ ශක්තියත් අරගත්තු මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕනේ. අන්නේ මහජන ව්‍යාපාරය ගොඩනගනකොට මම කලින් කිව්වා වගේම අවංක
මේ රට වෙනස් කිරීම පිළිබඳ ප්‍රාර්ථනා කරන දැනුම කැපකිරීම අදූසිත බොහෝ පිරිස් එළියේ ඉන්නවා. ඒ එළියේ ඉන්නට අපිට ටිකක් දුරස්. ඒ වගේම සමහර අය අපිටත් දුරස්. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ එළියේ ඉන්න හොඳ අයට අපිව දුරස් වගේ මේගොල්ලෝ අපිටත් දුරස්. ඒ නිසා අපි ඔයගොල්ලන්ටම එකතු වෙන්න පුළුවන් අතරමැදි මධ්‍යස්ථානයක් හදනවා. ඒක තමයි ජාතික ජනබලවේගය. සමහරව අකමැති වෙන්නත් පුළුවන් නේ JVP එකට කියලා එකතු වෙන්නත් අකමැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. ඒ වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම එකතු වෙන්න පුළුවන් අතරමැදි මධ්‍යස්ථානයක්. හැබැයි ඒකේ තර අරමුණ තිබෙන්නේ. ඒක යටත් කරලා නැහැ. ඒකේ ඉන්න අයත් අදූසිත අවංකභාවයේ තිබෙන මේ රට වෙනස් කිරීම සඳහා තමන්ගේ දැනුම හැකියාව ස්වේච්ඡාවෙන් යොදවන්න පුළුවන් කණ්ඩායමක් තමයි එතනත් ඉන්නේ. ඒ නිසා මා හිතනවා ජාතික ජනබලවේගයේ ගොඩනැගීම අපගේම තෝරා ගැනීම. ඔව්. ඒක මේ මම හිතනවා පුරවැසියන්ගේ වැඩිපුර තාමත් තියෙන්නේ පක්ෂේ. හැබැයි අපි හිතන මෙතනින් එහා යන්න නම් ඔබ අර කලින් අහපු ප්‍රශ්න මම කියන්න. ඇයි ඡන්දේ නොලැබෙන්නේ? ඒ වෙලාවදී ඔබ ඇහුවා ඇයි ඔබට ආණ්ඩුවක් ගන්න බව පෙන්වන්නේ නැත්තේ? ඔන්න ඔය කරුණු තුන අපි උත්තරයක් වань. කරුණු තුනක් තියෙනවා. එකක් අපිට ආණ්ඩුවක් ගත හැකි බව පේන්න ඕන. හරියි මේගොල්ලන්ට ආණ්ඩුවක් ගන්න පුළුවන්. දෙක මේගොල්ලන්ට ආණ්ඩුවක් කරන්න පුළුවන් බව පේන්න ඕන. තුන මේගොල්ලෝ ආණ්ඩුවක් අරගෙන කරන්නේ මොනවද කියලා දැනෙන්න ඕන. ඒ කියන්නේ අර ජාතික ජනබලවේගයේ පුළුල් සහභාගීත්වය මේවට උත්තර සපයනවා. ඒ කියන්නේ මේගොල්ලන් රයිට් මේගොල්ලෝ දැන් ආණ්ඩුවක් ගන්න පුළුවන්. රයිට් මේ වයිගෙන මේගොල්ලන්ට ආණ්ඩුවක් කරන්න පුළුවන්. මේ ඉන්න මේගොල්ලෝ කරන්නේ මේක. ඒ කියන්නේ මොකක්ද දන්නවද? අපි අපේ ආණ්ඩුවක් විසුවලයිස් කරන්න ඕන. දැන් UNP ආණ්ඩුවක් විසුවලයිස් වෙලා තියෙනවනේ. ඊළඟ UNP ආණ්ඩුව මොන වගේ එකක්ද? මිනිස්සු ගොළුවේ හැදෙනවා චිත්‍රය. මහින්දගේ ආණ්ඩුවේ මං හිතන්නේ මේ වගේ එකක් තමයි හැදෙන්නේ නැත්තේ. ඉන්නත් ඉස්සෙල්ලා තනතුරු බෙදාගෙන දන්නවා. එහෙනම් ඒ ගවර්න්මන්ට් විසුවලයිස් වෙනවා. මොන වගේද? හැබැයි ජවිපේ ආණ්ඩුවක් නැත්නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් කෙනක විසුවලයිස් වෙන්නේ. එකිනෙකා තමන්ට තියෙන අත්දැකීම්, තමන්ගේ දැනුම, තමන් මේක මූ වෙලා තියෙන ප්‍රමාණයට අනුව එකිනෙකා තමන්ගේ ඔළුව ඇතුලේ විවිධ ආකාරයේ ආණ්ඩු නිර්මාණය කරගන්න. ජවිපේ ආණ්ඩුවක් මෙහෙම වෙන්නේ. මම නම් හිතන්නේ මෙහෙම වෙන්න ඇති. ඔතන අපි හිර වෙලා තියෙනවා. නිසා අපේ අභිප්‍රායය තමයි ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ජාතික ජනබලවේගය අපි එකතු වෙලා ගොඩනගන ආණ්ඩුවක් මොන වගේද කියලා හැඩතල විසුවලයිස් කරන්න ඕන. මා හිතනවා ඒක විසුවලයිස් කරන්න පුළුවන් හොඳම තැන තමයි ජාතික ජනබලවේගය. දැන් මේකේ අර අපි කියපු ලිබරල් විදිය ලිහිල් විදිය සම්බන්ධ කාරණාව ගැන පොඩි ප්‍රශ්නාර්ථයක් ආවා ওই සමුළුව දවසේදී. ඒක තමයි දැන් අපි හිතමු JVP එක ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි විදියක දෙයක් සංවිධානය කරනවා නම් ඒක බොහොම මේ සංවිධානාත්මකයි වගේම ඒකේ කොහෙවත් මේ මොනවත් ලිහිල් වෙන්න විදියක් නැහැ. ඒක තමයි මිනිසුන්ගේ විශ්වාසය. ඒ වගේම රැස්වීමක් තිබුණොත් කුණු ටිකත් අහුල්ලා තමයි ගෙදර යන්නේ. එතකොට ඒ සමුළුවට ඒ කියන්නේ ඔබට ආදරය කරන ජනතාව බලාපොරොත්තු නොවූ චරිත කිහිපයක් සහභාගී වෙලා තිබුණා. ඒ කොහොමද සහභාගී වුණේ? ඒගොල්ලන්ට ආරාධනා ගියේ කොහොමද කියලා ඒ ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. මම ඔබත් අහලා තිබුණා. ඔව්. රයිට්. මෙහෙම ඒ කියන්නේ එකක් තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මිනිසුන්ගේ වෙනස් වීම පිළිගන්න වගේම අපේක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක්. එහෙම නැත්නම් මේක ගර්හිත එක තැන තැම්පත් වුණු එක තැන නතරුණු ව්‍යාපාරයක් බවට පත් වෙනවනේ. මිනිස් ශිෂ්ටාචාරයේ මේ දක්වා ගොඩනැංවීමේදී වැදගත් දේ තමයි වෙනස් වීම. ඒ නිසා අපි වෙනස් වීම පිළිගන්නවා, වෙනස් වීම අපේක්ෂා කරනවා. හැබැයි ඒ වගේ වෙනස් වීමේ ආකාර දෙකක් තිබෙනවා. එකක් අවංකව වෙනස් වීම. මම හිතනවා ඔබ එහෙම කෙනෙක් කියලා. අවංකව වෙනස් වීම. තව ඉන්න අවස්ථාවාදී වෙනස් වීම. අපිට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අවංකව වෙනස් වීමත් අවස්ථාවාදී වෙනස් වීමත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් බිය වී තු නැහැ. මොකද අපිට මම හිතන්නේ මම ගත්තොත් පවුලේ ගත්තොත් මේ දේශපාලන ව්‍යාපාර සම්බන්ධනේ පාසල් අවදී දැන් අවුරුදු 33ක් වගේ කාලයක් මම මේ දේශපාලන පක්ෂයත් එක්ක ඉන්නේ. මගේ පූර්ණ කාල ජීවිතය ගත්තොත් අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් මම පූර්ණ කාලේ මේ දේශපාලනයට තෙමින් තිබෙනවා. ඉතින් අපි හිතනවා අපි විවිධ පිරිස් විවිධ දේශපාලන හැප්පීම් ගැටලු ගැටුම් විවිධ සමාජ ස්තරයන් මේ කොමත් එක්ක අපි මූ වෙලා තියෙනවා. ඒ නිසා ටිකක් හොඳ ඉවක් තියෙනවා කියලා අපි හිතනවා. අපිට තේරුම් ගන්න පුළුවන් අවංකව වෙනස් වීම සහ අවස්ථාවාදී වෙනස් වීම. නිසා කිසිවෙක් බිය යුතු නැහැ. කිසිවෙක් බිය යුතු නැහැ. ඔබ අපි කරේ විශ්වාස තබන්න.
ඊළඟ තමයි අපි මේ වගේ මේකක් දන්න. මොකද දන්න දැන් අපි මේකේ එන්න පුළුවන් ප්‍රවණතාවයන් දෙකක්. දෙකත් අපි සැලකිලිමත් වෙන එක ප්‍රවණතාවයක් එන්න පුළුවන්. රයිට් කෙසේ හෝ බලය ගන්න. ඔව් කවුරු හරි එකතු කරගෙන බලය ගන්න. මෙයත් හොඳයි මෙයත් ඕගොල්ලෝ ගැන හොඳයි. මෙයා ඉස්සර නරකයි තමයි දැන් හොඳ වෙයි. දැන් කෙසේ හෝ එකතු කරගෙන බලය ගන්න. අපි ඒකට යටත් වෙන්නේ නැහැ. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි. ඒක මුළුමනින්ම ප්‍රායෝගිකවාදී. ඒකනේ. ප්‍රායෝගික බලය ගැනීම සඳහා එකතු කරගත එක ඕනෑම පන්නේ කෙනෙක් එකතු කරගෙන බලය ගන්න කියලා ප්‍රවණතාවයක් ගොඩනැගෙනවා. මම දකින්න සමහර අය ලියනකොට වැදගත් බලය තමයි බලය ගන්න ආකාරය නොවේ එකතු වෙන්නේ කවුද නොවේ වගේ සාකච්ඡා ලියවිලා තියෙනවා. මහින්දගේ සැලුන්දර ඔව් හරිද? එඳ එකක් එවැනි ප්‍රවණතාවයක්. තව ප්‍රවණතාවයක් තියෙනවා. ඔයගොල්ලෝ පිරිසුදුයි. ඔයගොල්ලෝ මේ සීමාවෙ ඉන්න ඕන. මෙතනින් එහා කෙනෙක්වත් අඩිය තියන්න බෑ. මෙතනින් එහා කෙනෙක්වත් ඔයගොල්ලෝ දිහා බලන්න බෑ. නිකන් අර ඒ කන්‍යාවක් වගේ අපි තියාගන්න ඕන කියලා දේශපාලන ව්‍යාපාරිකුත් මේ ප්‍රවණතාව. ඒකත් හොඳ නෑ. ඒකත් අපි කරන්නේ පටු කරලා, හිර කරලා අර අනෙක් සතුරාට එක පැත්තකින් මේ අවස්ථාවක් නිර්මාණය මම අනුර සහෝදරය එතන මැදිහත් වෙන්නම්. ඒ කියන්නේ ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙම. දැන් මගේ පැත්තෙන් ගත්තොත් මගේ විවේචනය තමයි ඒ කියන්නේ සියල්ල පිළිගන්න ඔබ කියූ ඒ මිනිස්සු වෙනස් වෙනවා ඔක්කොම හරි. හැබැයි නඩු මල්ලක් කරේ තියෙන එකෙක් ආවොත් ඒක අපහසුයි නේද ඒ වැඩේ කරන එක. මම කිව්වේ ඒකයි. අර නඩු විසඳ ගන්න සමහර අය මම කිව්වේ අර ප්‍රවණතාවය. ඒ කියන්නේ මොකද්ද අපි කියන්නේ? කොක්කෙන් හරි කෙක්කෙන් හරි. අපි ඒකට යන්නෙත් නැහැ. ඊළඟට පටු වෙන එක. අපි එතෙන්ට යන්නෙත් නැහැ. අපිට දැක්මක් තියෙනවා. ඒ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා වූ ව්‍යාපාරයක් අපි හදන්න ඕන. හැබැයි ඔබ කියන එක ඇත්ත. මම වේදිකාවේ නැගලා මම මගේ හෘදය ඇතුළෙන්ම පැන නගින ඇත්ත දේ මම කියන්නේ. මම කියනවනම් මේ දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතුයි. මේ දූෂණය කරන දේපල පවරාගත යුතුයි. ඒ දූෂිතයන්ට අදාළ පරිදි දඬුවම් ලබා දිය යුතුයි. ඔබ පැහැදිලිව මේ කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඒක කියන්න පුළුවන්කම තියෙන්නේ. වේදිකාවේ පිටිපස්ස බලනකොටත් මට ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. ඔව් අන්න එකයි. එහෙම නැත්තම් අපි ව්‍යාජයක්. මහින්දානන්ද කියලා තිබුණේ මතකද මම දැක්කා. දූෂිතෙක් නොවන අය ඒගොල්ලන්ට ඉන්න පුළුවන් කියලා. ඔව් දායසිරිත් හරි. දූෂිතයන් නොවන අයට ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අපි ව්‍යාජයක්, අපි රංගනයක් නෙවෙයි. අපි සැබවින්ම අපේ හද පතුලෙන්ම තියෙන ඇත්ත මේ අපේ හෘද සාක්ෂිය. මේක ව්‍යාජයක් නෙවෙයි. මේක අපි අටවා ගන්න ලද, නිකම් මේ තවරා ගන්න ලද, ඒ වෙලාවේ අලවි කරන්න සූදානම් වෙන දෙයක් නෙවෙයි. අපේ හෘද සාක්ෂිය. මට වේදිකාවේ නැගලා වේදිකාව දිහා බලාගෙන කියන්න පුළුවන් වෙන්නත් ඕන. පිටුපස දිහා බලලා කියන්න පුළුවන් වෙන්න ඕන මම මේ දේ කරනවා කියලා. ඒ නිසා මම හිතන්නේ කුඩා පොඩි හිත්‍රි දෙවීම් එහෙම නැත්නම් පොඩි ඒ තනි එකෙන් මනින්න එපා. මේ පොදු ප්‍රවාහය අනිවාර්යෙන් මා මේ කියන දේ රකින්න. ඒ කියන්නේ අර ඉස්සර කිව්වා වගේ ගෝල් ෆේස් එකට ගෙනහල්ලා මොකද්ද කරනවා කියලා අපි කොච්චර කතා ඇහුවද නේ. ඔව් ඒ වගේ එකක් නෙමෙයි. හොඳයි අපි මේ ගෑස් කාරණය ගැන කතා නොකර මේ සාකච්ඡාව අවසන් කරන්න බෑ. ඒ කියන්නේ ඒක ඒ තරම් දරුණුයි. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජනබලවේගයේ විදිහට මේක ගැන ඒ තරම් උනන්දුවක් නැද්ද? නෑ ඇත්තටම අපි විශාල ලෙස ආරම්භයේ සිටම මට මතකයි ගෑස් සමාගම ආරම්භයේදීම ප්‍රශ්න මතු කරපු විදියට අපි හඳුන්වන්නේ සෝදරය තමයි ඉස්සෙල්ලා මෙලිදරව් කරේ මේ ප්‍රමිතිය මාරු කිරීම. මම තමයි පාර්ලිමේන්තු ඉස්සෙල්ලාම කතා කරේ ගෑස් සිලින්ඩරේ බර අඩු කරලා මිල අඩු කරපු එක තිබ්බු මිලටත් වඩා වැඩි කිලෝග්‍රෑම් එකකට කියලා. ඒ වංචාව කිව්වේ මා. අනිල් කොස්වත්තගේ ක්‍රියාකාරීත්වය ගැන අපි පැහැදිලි කරා. ඉතින් පිපිරීම් ගැන අපි කතා කරා. පාර්ලිමේන්තුවේ කතා කරා. හැබැයි අපි එකක් අපෙන් අත්හැරලා තිබෙනවා. අපි නීතිමය ක්‍රියාමාර්ග වලට ගියේ අනෙක් කීවත් තරම්. ඇත්තටම ඔබට අවංකව කියන්න මම අපේ නීතිඥවරු 3 දෙනෙකුට මම කතා කරලා මම කියන්නේ උපුල් කුමාරප් පෙරුම වටගල කියන නීතිඥ මහතුරු දෙන්නට තව කෙනෙකුටත් මම කතා කරලා කිව්වා අපිට මේක නඩුවක් ගොනු කිරීම සඳහා කරුණු ඒක රාශි කරන්න කියලා. ඇත්තටම උන් ඒක රාශි කරා. නමුත් අපිට අර ඒ වෙලාවේ අපිට තව නඩු දෙකක් දාන්න සිද්ධ වුණා මේ කෙරවල පිටිය බලාගාරයට. අපි එක නඩුවක් දැම්මා. දැම්මට පස්සේ ඔබට මතක ඇති අමාත්‍යවරු 3 දෙනෙක් ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ කැබිනට් මණ්ඩලේ නිසි අනුමැතියක් ගත්තේ නැහැ කියලා. අපි ඒකට නැවත නඩුවක් ගොනු කරා. ඒ නිසා කෙරවල පිටි බලාගාරයට අපි අභියාචනාධිකරණ නඩුවක් වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මට නැවත ජනාධිපති කමිෂන් සභාවට මාව කැඳවලා තිබෙනවා.
මේ අර පරණ එකටත් අපිට නඩුවකට යන්න සිද්ධ වුණා. ඒ වගේම තවත් අපි කීප දෙනෙකුට ශේෂ්ඨාධික නඩු කීපයක් පවරන්න සිද්ධ වුණා. ඒ නිසා නඩු ගොඩක් ටිකක් ගොඩ ගැහුණා. ගොඩ ගැහිච්ච අත්තරීමක් තියෙනවා. හැබැයි මා දැක්ක දැන් ආපහු මට අපේ නීතිඥ මාතෘ විශේෂම වටකල සෝදරය කතා කරලා කිව්වා දැන් අර කවුද දේශබන්දු තෙන්නකෝන් මහත්මයා ඇතුළු කණ්ඩායම විසින් ඉදිරිපත් කර වාර්තාව පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ගයට යන්න පුළුවන් කියලා. දැන් අපි මේ පිළිබඳව අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් මේක අහන්න හේතුව තමයි නීතිඥ නාගානන්ද කොටිතුවක්කු මහතා මේ ගැන නඩුවක් පවරලා ඔහු මම හිතන්නේ සාර්ථකව ඒක කරගෙන යනවා යම් සහන ප්‍රමාණයකුත් ජනතාවට ලැබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔහු චෝදනා කරනවා අඩු ගන්න මේ JVP එක නඩුවක් දැම්මේ නැතකොට කමක් නැහැ මේක ගැන අපි දාපු එක ගැනවත් කතා කරන්නවත් නැහැ කියලා. ඒ මොකද ඒ කියන්නේ ඒ ගෑස් සම්බන්ධ ඔහු පවරපු නඩුව ඒක සාධනීය වැඩක් නේ. ඔව් සාධනීය වැඩ. ඔව් කරන්න ඕන දෙයක් මේ රටේ පුරවැසියන්නේ. අනිත් එක තමයි මෙහෙම. ඒ කියන්නේ අපි දේශපාලන ව්‍යාපාරයකට අපි කරන දේවල් බලපුවාම අත්තරන එකක් විතරක් අරගෙන ටිකක් කොනිත් වෙන එක සාධාරණයි. ඒ කියන්නේ දැන් අපි දේශපාලන ව්‍යාපාරයක අපි උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ඉන්නවා ඊට පස්සේ අපි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගවල ඉන්නවා ඊට පස්සේ අපි පාර්ලිමේන්තුව ගැන කතා කරනවා ඒ පිළිබඳ අපි රිසර්ච් කරනවා ඒ පිළිබඳ අපි පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් කරනවා ඒ අතර අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. එතකොට අපි ඒ වගේම චුට්ටක් අපේ පැකිලීමක් තියෙනවා. ඒක අපි සාකච්ඡාවත් වෙනම ඒක විවෘතව කියන්න ඕන. මේ ඔක්කොම අධිකරණයට බාර දෙන්න ඕනද කියලා අපි කල්පනා කරනවා. මේ හැම එකම අපි අධිකරණයට බාර දෙය යුතුද? දැන් උදාහරණයකට ගත්තොත් කෙරවල පිටියේ බලාගාරට අපි නඩුවක් දාලා තියෙනවා. හැබැයි අධිකරණයෙන් වග විභාගයට ලක් කරන්නේ ඒ නීතිමය පදනම. අධිකරණයෙන් වග විභාගයට ලක් කරන්නේ නැහැ ඒ ආර්ථික පදනම සාකච්ඡා වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ කෙරවල පිටියේ බලාගාරේ ඇමරිකන් සමාගමකට පැවරීම හරහා අපේ බලසක්සි ශේස්ත්‍රයේ එක්සත් ජනපදයේ අයිතියට යන්නේක එක්සත් ජනපදයට තීරණය කරන්න පුළුවන් මේ බලාගාරයෙන් පසු හෙට ඔබේ ගෙදර සාලේ ලයිට් එක පත් වෙනවද නැද්ද කියලා තීරණය කරන ඇමරිකන් එක්සත් ජනපදයේ. ඒක තමයි ඒකේ තියෙන දේශපාලන සහ ආර්ථික පදනම. හැබැයි අධිකරණ පරීක්ෂාවට භාජනය කරන්නේ. ගිවිසුමක් අත්සන් කරකොට ඇති වී තිබෙන නෛතික පදනම. නෛතික පදනම හරියන ඔක්කොම දේශපාලන සහ ආර්ථික වශයෙන් හරියන්නේ නැහැ. ඒ නිසා අපි චූඩි සාකච්ඡාවකත් ඉන්නවා මේ සියල්ල ගිහිල්ලා අපි අධිකරණයට බාර දුන්නාට පස්සේ අනිත් පාර්ශ්වයට කියන්න පුළුවන් ඕගොල්ලෝ ඉතින් අධිකරණයට ගියානේ. අධිකරණුත් මේක හරි කිව්වනේ. හැබැයි අධිකරණ හරි කියලා තියෙන මොන කෑල්ලද? නෛතික පදනම විතරයි. අධිකරණ පරීක්ෂාවට පාජනය කරන්නේ එහි දේශපාලන සහ ආර්ථික පදනම. ඒ නිසා අපි චූටි සාකච්ඡාවකත් අපේ පක්ෂය තුල ඉන්නවා. මේ ඔක්කොම අපි අධිකරණයට ගෙන යන එක හොඳද? අධිකරණයට පමණක් සියල්ල බාර දීමක යුක්ති හරි නෑ කියලා මම හිතනවා. උදාහරණයක් ගත්තොත් මම ඔබට පැහැදිලි කරොත් මේ පෝර්ට් සිටි පනත. පෝර්ට් සිටි පනත අපි අධිකරණයට ගියා. පෝර්ට් සිටි පනතෙන් වගන්ති කීපයක් සංශෝධනය කරන්න කළ දුන්නා. හැබැයි මුළු පනත හරයාත්මක ඒගොල්ලෝ අනුමත කරා. හැබැයි එතන තිබුණු දේශපාලනය එතන තියෙන දේශපාලනය තමයි මේ භූ දේශපාලනය මත වෙලා තිබෙන එක්සත් ජනපදයේ ඉන්දියාව මේ පැත්තෙන් චීනය මේ අතර තිබුණු ලෝක ගැටුමේ කේන්ද්‍රස්ථානයක් බවට මෙතන මූලස්ථානයක් හැදුනා චීනට ගැති. චීන මූලස්ථානයක් මෙතන ගොඩනැගීම අපේ රට ජාතික ආරක්ෂාවටත් සොරිබාවටත් භූ දේශපාලනයේ ඉතාමත් අහිතකර තත්වයක්. ඒ නිසා තමයි අපි මේ පනත එපා කියන්නේ. හැබැයි අධිකරණයෙන් විභාගයට ලක් කරන්නේ මොකද්ද? විවස්ථානුකූලද නැද්ද? ඔව්. එතකොට කියනවා මොකද්ද දැන් ඕගොල්ලෝ කියලා වැඩක් නෑ. ඕගොල්ලෝ අධිකරණයට ගියානේ. ඒ නිසා අපි චුට්ටක් මේ හැම ප්‍රශ්නෙම අධිකරණයට ගෙන යන එක ගැනත් අපි ප්‍රවේශම් විය යුතුයි. මොකද අධිකරණයෙන් තීන්දුවක් දුන්නාට පස්සේ පුරවැසියන්ට මතයක් එනවා. එහෙනම් හරි කියලා. හැබැයි ගෑස් ප්‍රශ්නේ මගේ පොදුවේ මම හරි. එහෙමනම් අපි දැන් සාකච්ඡාව හමාර කරන්නත් කාගෙත් ඔළුවේ තියෙනවා මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා විශාල වශයෙන් ඊළඟ මොනම ඡන්දයක් තිබ්බත්. එතකොට හැබැයි තනියම ආණ්ඩුවක් පිහිටවන්න තරම් ජයග්‍රහණයක් කරයිද කියන එක ගැන ඒ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඕන කෙනෙකුගේ ඔළුවේ තියෙනවා. හරි. එහෙම වෙලා පාර්ලිමේන්තුවට යම් ප්‍රමාණයක් ගියාට පස්සේ ඒ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවක් සඳහා ඇති කරගන්නා සම්මුතිය සම්බන්ධයෙන් දැනට හිතලා තියෙනවද? මම හිතන්න ඕනි දැන්. අපි හිතන්නේ මෙහිමයි. අපි ආණ්ඩුවක් හදනව නේද? අපි ආණ්ඩුවක් හදන දවසේ
අපේ ජනතාව ආණ්ඩුවක් හැදීම සඳහා ජනවරපත් දෙන වෙලාව කියලා කියන්නේ මේ රටේ සෑම පක්ෂයකට වඩා වැඩි බලයක් දෙන වෙලාවක්. ඒක පැහැදිලි. සෑම පක්ෂයකටම වඩා වැඩි ජනවරමක් අපිට ලැබෙනවා. මෙතෙක් ලැබුණා. ඒ මොකද මාර කලින් කිව්වේ. ඒ කියන්නේ කිසිවෙකුගේ සහාය නැතුව ඔබට ආණ්ඩුව පිටවන්න පුළුවන්. පුළුවන්කම ලැබෙයි කියලා අපි හිතනවා. ඒක හොඳයි. එහෙම ඒක තමයි අපේ අපේක්ෂාව. මොකද අර මේකේ තියෙන්නේ මේ මම හැමදාමත් කියන්නේ අර කියන්නේ දේශපාලන පරිවර්තනයන් සිද්ධ වෙන්නේ අංක ගණිත ක්‍රමයට නෙවෙයි. 1 1 2 2 2 4යි නේ 4 4 8යි එහෙම නෙවෙයි. දේශපාලන පරිවර්තනයන් වෙන්නේ පිමි ලෙස. ඒතර මම හිතනවා මෙතන දේශපාලන පරිවර්තනයේ පිම්මක් අත්පත් කර ගැනීම අවස්ථාවක් තියෙනවා. ලංකා දේශපාලනේ මම හිතන 77න් පසුව 77 අපිට උඩා තේරුම් නැහැ. නමුත් අපිට යන්තම් මත ගැබ්බෙලුවොත් 77න් පසුව අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථිකයේ ප්‍රධාන වෙලා තිබෙන්නේ 77 තිබුණේ නිකන් මේ තමන් විසින්ම සකස් කරගෙන ලද්ද ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිවිපාක. ඒ කියන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් එන්නම් පෙරේරා මුදල් අමාත්‍යවරයා විසින් තමන් විසින්ම හදන ආර්ථික රාමුවේ ප්‍රතිවිපාකනේ. ආහාර හිගය, රැකියා හිගය, ඒ මිරිස් පොළු, අනිත් පැත්තේ වගා සංග්‍රහ ඒ වෙවිලා ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. ඒ කියන්නේ ඔවුන් විසින්ම දැනුවත්ව තෝරා ගන්න ලද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක. අද අපි භුක්ති විඳින්නේ ඒක නෙවෙයි. සමහර අය කියන්නේ 77 වගේ කියලා දැන්. නෑ 77 තෝරාගත්තු පාර. අද මේගොල්ලෝ 77න් පසු අනුගමනය කරන ලද තෝරාගත්තු පාරේ ප්‍රතිවිපාක. මේක අපේක්ෂා කරලා නෙවෙයි තෝරාගත්තේ. ඔව්. හැබැයි 77 තෝරාගත්තේ ඒක අපේක්ෂා කරලා. ඊට සාපේක්ෂව වගා සංග්‍රාම මොකද්ද යුනික් රේඩියෝ එක නේද ඉස්කෝලවල මේ අපි වගා කරනවා නේ. ඒතර ඒක බිහිලොට කාරණයක් නෙමෙයි මේ ඒ කියන්නේ ඒක එක්තරා විදියක සංකල්පයක්. එක යුගයක ආර්ථික සංකල්පයක් ඒක. හරිද වැරදිද මම කියන්නේ. හැබැයි අද මේ ප්‍රතිවිපාක ආර්ථික සංකල්පයක් නෙවෙයි. අනුගමනය කරලද වැරදි ආර්ථික ගමනක ප්‍රතිවිපාක. ඒ දෙකක්. 77 හාල් පොලිම මේ හාල් පොලිම සංසන්දනය කරන්න එපා. 77 තෝරාගත්තු පාරේ මේ ප්‍රතිඵල. මේ ඒ කියන්නේ ඒක තමයි ඒගොල්ලෝගේ සැලැස්ම. ඔව්. හැබැයි මේක සැලැස්ම නෙවෙයි මේක වැරදි පාරක් ගිහලා ඇති වෙච්ච ප්‍රතිවිපාක. මේක හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා. මේ අපි දශක ගණනාවක් තිස්සේ මේ රටට කිව්වා මේ විදියට ණය උගුලක ඉර වෙලා මොකද්ද මේ රටට වෙන්නේ? ඉතින් අද ඒක වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන ලංකාවේ පළවෙනි වතාවට අපේ රටේ ආර්ථිකයේ ප්‍රමුඛම මැති සාධක බවට පත් වෙ තිබෙනවා. ඒ නිසා හැම පුරවැසියම දැන් මට ඔය සමහර ගම්වලට ගිහපුවාම මේගොල්ලෝ කියනවා මේ සොදර කොහොමද මේගොල්ලෝ පළවා හරින්නේ? අපි කිව්ව කොහොමද මහා ඡන්දයක් එන්න එපා. ඉගෙන කොච්චර කාලයක්ද? තව ජාතික ඡන්දයක් එන්න අවුරුදු 2කමාරක් 3ක් විතර යයිනේ. ඉගෙන එච්චර කාලයක් ඉන්න ඕනද කියලා අහනවා. මම ඉතින් කිව්වා ඔයගොල්ලෝ අවුරුදු 5ක් දුන්නානේ එච්චර කාලයක් ඉන්න දැන්. ඔව් ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඔයගොල්ලෝ දුන්නානේ ඉතින් ඉන්න වෙනවා. නෑ ඊට කලින් බැරිද? ඒ කියන්නේ මම අහන ඇයි? ඔව්. නෑ එහෙම ගියොත් අපිට දරුවන්ට කන්න නැතුවේ. අපේ ගොවි බිම් ටික විනාශ වෙයි. මමත් ඊයේ ගෝඨාභයට කිව්වා පුළුවන් නම් ඉල්ලා අස්සලා මේක මොකක් හරි කරන්න කරන්න. ඒ කියන්නේ පුරවැසියන්ගේ එහෙම තරක් තියෙනවා. ලංකාවේ එහෙම තිබුණේ නැහැ මෙතෙක්. ඒ නිසා අපේ රට මේ අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්ති වෙනකොට මේ රටත් මේ රටේ පුරවැසියන්ගේ අනාගතයත් සුරක්ෂිත කළ ඇති ආර්ථික ප්‍රතිපත්තියක් අප සමාජගත කරොත්. ඒක තමයි ඒ ප්‍රශ්නේ අපි කල් දැන් අහනවා කියලා. අපි ඊළඟ සරක සාකච්ඡාවක් අහනවද? මම අවසන් කරමි. පොඩි එහෙම සාකච්ඡාවක් තියෙනවද ඇත්තටම? ඔව් එහෙම සාකච්ඡාවක් කරගත්තොත් මම හිතනවා මේ පුරවැසියන් ඉතා වේගයෙන් පොඩි බැඳගෙන මේ වෙනසට එනවා. මොකද හැම පුරවැසියන්ම මාත් සරලව ගත්තොත් මේ පක්ෂ දෙකට ඡන්දෙ දුන්න හැම පුරවැසියන්ගේ අපේක්ෂාව යහපත්. හොරකම් කරන්න එපා කියලා කතරි ගැහුවේ. හොරුන්ට දඬුවම් දෙන්න කියලා කතරි ගැහුවේ. ලෝක රට ණය උගුලක හිර කරන්න එපා කියලා කතරි ගැහුවේ. රටේ ආර්ථික සංවර්ධනය කරන්න කතරි ගැහුවේ. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන සේවා දියුණු කරන්න කියලා කතරි ගැහුවේ. ඒක පුරවැසියෙක්වත් කතරි ගැහුවේ නැහැ. ණය ගන්න කියලා, ණය උගුලක හිර කරන්න කියලා, හොරකම් කරන්න. ඒ නිසා මම හිතන්නේ මෙන්න මේ ජනතාවගේ අපේක්ෂාව තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා තමයි මා කියන්නේ ඒ ජනතාවගේ අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් සමපාත වෙන ආණ්ඩුවක්. ඒක තමයි මා කිව්ව අර විශාලම ජනවරම සහිත ආණ්ඩුව. ඒ නිසා තමයි මා කිව්වේ අර හෙල්ලෙන දත වගේ ආණ්ඩුවක් නෙවෙයි ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ කියන්නේ මම ඊළඟ තමයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති කුමක්ද? ඇතරිකට දීර්ඝ කතාවක්. මා කෙටියෙන් ගත්තොත් අපේ ආර්ථික සංවර්ධනය සඳහා ආර්ථික වැඩපිළිවෙලට කලින් අපි ඉටු කරන්න පුළුවන් ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් මේ දූෂිත දේශපාලන අයින් කරන්න ඕන. අපි වැනි රටක මේ ආර්ථික අර්බුදේ මං කියන්නේ මේ පුරවැසියෝ මේ බස් එකේ රියදුරු කොන්දොස්තර මහත්තයා එමෙතන පොලිසිය මහත්තයා ට්‍රැෆික් එකක ඉඳන් රුපියල් 200 500ක් ගන්න එක නෙවෙයි.
රටක මේ බරපතල අනතුරු හදන්නේ රටේ නායකයා හොරෙක් වුණාම. පොලිසිය මහත්තයා පගාවක් ගත්තා මේ රුපියල් 500ක වගේ ගම ගෙදරට චූටි බලපෑමක් තියෙයි. හරිද? එහෙම නැත්නම් කොන්දොස්තර මහත්තයා මේ ඉතුරු රුපියල් දෙක දුන්නේ නැතුවම පොඩි එකක් තියෙයි. හැබැයි ඒක නෙවෙයි හොරකම කියලා කියන්නේ. හොරකම කියන්නේ පාලකයා සහ පාලක පන්තිය හොරු වුණාම මොකද රටකට වෙන්නේ? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් ඉස්සරම් පාලකයා සහ පාලක කණ්ඩායම අදූෂිත දේශපාලනකේ දෙන්න ඕන. අන්න ඒක අපි කරමු. 50% නිවැරදි කරගන්න පුළුවන් එතනින්ම. ඒක තමයි පළවෙනි. ඒ කියන්නේ මම කියන්නේ දැන් බයික කියන්නේ පුරවැසිය සාමාන්‍ය පුරවැසිය ඉතින් පොඩි ලිපිකරු මහත්තයා පෑනක් අරන් එනවා, මුරකරු හාෆ් සීට් කොළ දෙකක් අරන් එනවා, පොලිසිය මහත්තයා කීයක් අරගෙන යනවා, ග්‍රාමසුඛ මහත්තයා කී. ඒවනේ ඒක ප්‍රශ්නේ නෙවෙයි මේක. ඒවත් වෙනස් කරන්න ඕන. හැබැයි පාලකයා හොරෙක් වුණාම ඒ කියන්නේ රටක නායකයා හොරෙක් වුණාම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඔබ කියන්නේ මේකට උත්තරයක් තියෙනවා. ඔව් ඒක තමයි ඒක. අපි ඒක විස්තර වශයෙන් සාකච්ඡා කරමු ඊළඟ වතාවක. අනිවාර්යෙන් හොඳට කතා කරමු. මොකද මේක නිකන් උඩිපල්ලෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ කාලය ගොඩක් ගෙවිලා තියෙන හින්දා මේක මේ YouTube සාකච්ඡාවක එච්චර දුර යන්න බැරි හින්දා අපි කතා හැබැයි උත්තරයක් තියෙනවා කියලා කීමම මම හිතන්නේ ඒක අපිට ඇහෙන එකම ලොකු දෙයක් නේ. ඒක හරිය. කරුණු තුනක් මම කෙටියෙන් කියනවා. 1 අදූෂිත දේශපාලනයේ මහජන සහභාගීත්වයේ සහයෝගයේ ස්වාමිකත්වයේ 2 තුන්වෙනි එක ආර්ථික උපාය මාර්ගය. මේ කරුණු තුන හරියට සම්පූර්ණ අවුරුදු 5-6ක් එක දිගට අදූෂිත දේශපාලනයත් ජනතාවගේ සාමූහික මැදිහත් වීමත් සහ ආර්ථික උපාය මාර්ගයත් අපි හරියට අවුරුදු 2-3ක් මේ අවුරුදු 5-6ක් හඹාගෙන ගියොත් මේ රට ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා දැඩි විශ්වාසයත් අරමුණක් තියෙනවා. මේ විනාශ වී තිබෙන ආර්ථිකයත් මේ ස්වෛරභාවය නිදහස සියල්ල හිමි වී තිබෙන රාජ්‍යයට නිදහසත් ස්වාධීනත්වයත් ආර්ථික සංවර්ධන ගෙන හැකි. අවසාන ප්‍රශ්නය අහන්නෙම නැතුව යන්න බෑ මේක. ආගමයි රාජ්‍යය අතර තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් හරි විසඳන්න අදහසක් තියෙනවද? මේක විකාරයක් වෙලා තියෙන්නේ දැන්. අනිවාර්යෙන්. මා හිතනවා අපේ රටේ ප්‍රධාන දහම් හතරක් තිබෙනවා. බුදු දහම, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය. ඒ ධර්මයන් හතරන් සඳහාම ආගමික සංස්ථාවන් තිබෙනවා. මේ සංස්ථාවන්ගේ කාර්යභාරය තමයි ඒ ආගම, ඒ දර්ශනය ප්‍රවර්ධනය කොට පුරවැසියා වෙත ඒ පණිවිඩය ගෙන යාම. අද ඒ විකෘතිභාවයට පත් කළ තියෙනවා දේශපාලන විසින්. ඒ නිසාද ටිකක් දේශපාලන බණපද, දේශපාලන දේව වාක්‍ය, දේශපාලන යාඥාවන් අපි අහන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි දැකලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපේ රටේ ආගමට කළ හැකි ඉතාමත් හොඳ ධාර්මික මෙහෙවර තමයි ඒ ආගම ඒ ආගම අදහන භක්තිකයන්ගේ නිදහස සහ ඒ මණ්ඩලයන් විසින් මෙහෙවීම. මම හිතනවා ඒ නිදහස ලබා දී තමයි අපේ ප්‍රධාන දේ. චිලියේ ඊළඟ ජනාධිපති අවුරුදු 35ක ගේබ්‍රියල් බොරික් ගැන හුඟක් දෙනෙක් කතා කරනවා. අපිට මතකයි දැනට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා කතා කරා පුටින් ගැන කතා කරා, මෝදි ගැන කතා කරා, එතකොට බොරිස් ජොන්සන් ගැන කතා කරා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කරා. මේවා රැලි විදිහට එනවා ලෝකෙම. දැන් මේ ගේබ්‍රියල් බොරික් ගැන කතා කරනකොට ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කරනවා. ඒකත් ලෝකයේ මෙන රැල්ලක් විදිහට. අපි ඔබට සුබ පතනවා. ඔබගේ පක්ෂයට සහ මේ රට කරුණා කළා මේ රට හරි තැනකට ගෙන්න. උගාක් මිනිස්සු දුක් විඳිනවා. තමුත් ඒකම ඔබගේ මෑණියෝ බලාගෙන ඉන්නවා ඔබ මේ රට හරි තැනකට ඔබ සහ ඔබගේ කණ්ඩායම. රත්නශ්‍රී ලියපු කවියත් මට මතක් වෙනවා. මේ ඉතින් අම්මටත් අපි සූතුවන්ත වෙනවා මේ වගේ ඒ කියන්නේ මේ වගේ පුත්‍රයෙක් ඔබ මේ පොළොවට බිහි කරලා දුන්න හින්දා අද මේ රටේ මිනිසුන්ට යම් කිසි විදියක සාධනීය බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලා තියෙනවා. බොහොම ස්තුතියි අනුකුමාර සහෝදරයා. බොහොම ස්තුතියි.